समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनि මේ සන්ධ්‍යායාමයේ අපේ සදහවත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් දහම් කරුණක් ඉගෙන ගන්නට ශ්‍රවණය කරන්නට. අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරනවා ඩුබායි නගරේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ජීවත් වෙන සංජීව හේරත් නයනාදරී බණ්ණහැක හසින්දු හේරත් අදීශ හේරත් කියන මහත්මිනිය සහ ඒ දරුවම් විසින් පින්කමේ අරමුණු අතර තියෙන්නේ ජනවාරි 31 වෙනිදා ජන්මදිනය සමරපු ප්‍රේමා ලීලාරත්න මාතාවට පෙබරවාරි 13 ජන්මදිනය සමරපු අචිරවතී සමදරාණී කියන ආදරණීය අම්මලා දෙන්නට ආශිර්වාද කරන්නට. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරන්නේ ගුණරත්න හේරත් එල්.එම්. පියසේන කියන ආදරණීය තාත්තලට රීටා ගුණතිලක අත්තම්මට කපිල සම්පත් ගයාන් කියන සොහොයුරන්ටත් මේදිනී පුෂ්පිකා සහ ලක්ෂිකා කියන සොහොයුරියන්ටත් ලක්හිඳු ප්‍රවීණී ගිහන් සහ දිනදි කියන ඒ පුංචි දුවා දරුවන්ටත් ආශිර්වාද කරනවා. ඊට අමතරව ඩුබායි ජීවත් වෙන සම්පත් හිමාලි චතුක සානිකා කියන කල්යාණ මිත්‍රයින්ට සෙතුමි රණුමි සදෙව් සහ දහම්සා කියන ඒ පුංචි දරුවන්ටත් ආශිර්වාද කරනවා. ඒ අත්තන් නම් මිය ගියපු අයට පින් අනුමෝදන් කිරීමකුත් තිබෙනවා. එය අප දේශනාව අවසානයේ සඳහන් කරලා පින් අනුමෝදන් කිරීම සිත කරනවා. ඉතින් සංජීව හේරත් මහත්මයාත් එම නෝනා මහත්මිනියත් බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ උතුම් පින්කමට දායකත්වය අරගෙන ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාට උදෑසන සහ දහවල දානය සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ දායකත්වය ලබා දීලා දානය පූජා කරන්නට ඒ පින්කමකටත් සම්බන්ධ වෙලා තමයි අද ධර්ම දානමය පින්කමකුත් සිද්ධ කරන්නේ. එයත්ෝ දුෂ්කරව අපේ දුරකථන අංක හොයාගෙන කතා කරලා මේ දිනේ වෙන් කරගෙන මේ පින්කම කරන්නේ ඇත්තටම තමන්ගේ ආදරණීය අම්මලා දෙන්නට ආශිර්වාද කරන්න ජන්මදින සමරුව අය ඇත්තෝ. එයත්න්ගේ දිනවලටම අපෙන් දිනයක් ලබා ගන්න බැරි වුණත් උපන්දින සමරපු ආදරණීය මෑණිවරු දෙපළට සෙත්පතන්ටයි මේ පින්කම සිද්ධ කරන්නේ. සුජීවත්ව සිටින ආදරණීය තාත්තලා දෙන්නටත් ආශිර්වාද කරමි. අමතරව තව බොහෝ අයට දුවා දරුවන්ට යහළු යෙහෙලියන්ට සහෝදර සහෝදරියන්ට ආශිර්වාද කරමින් ආච්චම්මටත් ආශිර්වාද කරමින් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් එයත්න්ගේ ඒ අරමුණු සඵල වේවා. බණහන බුද්ධ පුතුන් ශ්‍රාවක ඔබගෙත් අරමුණු ප්‍රාර්ථනාවන් සම්පූර්ණ වේවා සමෘද්ධ වේවා කියන උදාර සිතුවිල්ල ඇතුව තමයි අද මේ සද්ධර්ම දේශනාව ඔබට සිද්ධ කරන්නේ. පින්වතුනි, අද අපි සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේන පුරිස සූත්‍රය සාකච්ඡා කරන්නට ඔබත් එක්ක කල්පනා කළා. පසේ නදී කොසල් රජුරුව භාග්‍යවතුන් වහන්සේ හමුවට එනවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වැඳලා එකත් පසෙක ඉන්නවා. එකත් පසෙක වාඩි වෙලා ඉඳගෙන කොසල් රජුරෝ භාග්‍යවතුන් වහන්සේගෙන් මේ විදියට වටින ප්‍රශ්නයක් අහනවා. මොකක්ද එතුමා අහන ප්‍රශ්නය වන්නේ?
එතුමා අහනවා කතිනුකෝ බන්තේ පුරිසස්ස ධම්මා අජ්ජත්තං uppajjamaana uppajjanti අහිතාය දුක්ඛාය අභාසු විහාරායාති. මොකක්ද මේ සිංහල අර්ථය වන්නේ? වහන්ස ස්වාමීනි, කෙතෙක් ධර්මයෝ පුරුෂයාගේ සිත සතන්හි උපදනාහු අහිත පිනිස දුක් පිනිස අපහසු බව පිනිස උපදිද්ද කියලා ප්‍රශ්නයක් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා. තම බුද්ධිමත් ඥානවන්ත රජතුමෙක් මේ කොසල් රජුරෝ කියන එක මා ඔබට එතුමාගේ දේශනා සිද්ධ කරන හැම දවසකම පාහේ සඳහන් කරලා තියෙනවා. මොකද ඔහු යම්කිසි ආකාරයකට ජීවිතය පිළිබඳව දාර්ශනික කියවීමක් දැක්මක් තිබිච්ච බුද්ධිමත් මිනිසෙක් බව, බුද්ධිමත් රාජ්‍යපාලකයෙක් බව පේනවා ඔහු මේ අහන ප්‍රශ්න වලින්. බලන්න මේ මෙතනම අහන්නේ මිනිසෙකුට නේ, කාට හරි මිනිසෙකුට තමන්ගේ ජීවිතේ අහිත පිනිස දුක් පිනිස තියෙන පහසුව නැති වෙලා අපහසුවක් ඇතිවීම පිනිස හේතු වෙන මොනවා හරි ධර්මතියේද හිතේ ඉපදින ඔහු කල්පනා කරන දේවල්, ඔහු හිතන දේවල් කොච්චර ප්‍රබුද්ධද කියලා හොඳට බලන්න. එවැනි සංයමයකින් තමන්ගේ මනස දෙස හැරි බලන රාජ්‍යපාලකයෝ එවකට ඉඳලා තියෙනවානේ. ඒකනේ මේ කොසල් රජුරුවන්ගෙන් පෙනෙන දේ අපිට මේ වගේ බුද්ධිමය ප්‍රභාවක් සහිත, දැනුමක් සහිත, සත්‍ය හොයන අය පාලකයෝ අතරත් ඉඳලා තියෙනවා. ඔහු මේ අහන ප්‍රශ්න ඇත්තටම අද ජීවත් වෙන ඕනෑම කෙනෙකුගේ හිතේ උපදින ප්‍රශ්න අතර ඒ ගොඩක් දෙනෙක් අවධානය යොමු කරන්නේ නැති හෝ අඩුවෙන් අවධානය යොමු කරන ප්‍රශ්නනේ. මොකද කවුරුත් අහන්නේ සමාජ ප්‍රශ්න ගැනනේ. සමාජ ප්‍රශ්න ගැන තමයි කවුරු හරි තව කෙනෙක් හමු වෙච්ච ගමන් අහන්නේ. හැබැයි තමන්ගේ ආධ්‍යාත්මයේ ප්‍රශ්නය ගැන, තමන්ගේ ඇත්ත ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න පෙළඹෙන්නේ ඊටාම අල්ප පිරිසක් මේ ලෝකේ. කවුරු හරි හමු වුණාම සමහර වෙලාවට අහනවානේ, ආමුදුරනේ ලංකාව ඉවරයි නේද? එහෙම ඔක්කොම ලොකු අර්බුදයක නේද? මේ වගේ ප්‍රශ්න ඔබ වහන්සේ මොකද හිතන්නේ ඒක ගැන? ඒත් මේ වගේ ප්‍රශ්නයක් අහන අය කොච්චර අඩුද? අතලොස්සක් සුළු පිරිසක් ඉන්නවා මේ වගේ ප්‍රශ්න අහන. ඒගොල්ලෝ ඇත්තටම කල්පනා කරනවා මේ කටුක සසරේ අපි විඳවන හේතුව මොකද්ද කියලා හොයාගෙන ඉක්මනින් මේකෙන් ගැලවෙන්න ඕන කියලා. මොකක්ද බුදුහාමුදුරුවෝ දෙන පිළිතුර? මහරජ, දහම්මු තිදෙනෙක් පුරුෂයාගේ සොකිය సంతානයෙහි සිය සතන්හි උපදනාහු අහිත පිනිස දුක් පිනිස නොපහසු විහරණය පිනිස උපදිත්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, රජතුමනි, ධර්ම තුනක් තියෙනවා. සිත්වලට සිතුවිලි වලටත් පාවිච්චි කරන වචනයක් තමයි ධර්ම කියන එක. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ.
ධර්ම තුනක් තියෙනවා. ධම්මු තිදෙනෙක් තියෙනවා. මනුෂ්‍යගේ හිතේ පහළ වුණාට පස්සේ දුක පිනිස, අහිත පිනිස, නොපහසු විහරණය පිනිස. ඒ කියන්නේ හරිම අපහසු ජීවිතයක් උදා කරලා දෙන. මොනවද ඒ පහ? කවර තිදෙනෙක්ද? මහරජ, ලෝභය පුරුෂයාගේ සතන්හි උපදිනේ අහිත පිනිස, දුක් පිනිස, නොපහසු විහරණය පිනිස උපදී. පළවෙනි කාරණය මොකක්ද එතකොට? භාග්‍යවතුන් වහන්සේ ඒ රජුරු අහපු ප්‍රශ්නෙට දෙන පළවෙනි පිළිතුර තමයි ලෝභය කියන ධර්මය හිතේ ඉපදුනාට පස්සේ ඒකෙන් අපිට අහිතක් තමයි වෙන්නේ. අපහසුතා තමයි ඇති වෙන්නේ. දුක තමයි ඇති වෙන්නේ. ලෝභය ඉපදුනාට පස්සේ. දැන් බලන්න. අපි අපේ දේවල් වලට තියෙන ලෝභය සේම අපට තවම අයිති නැති වෙච්ච දේවල් වලටත් අපේ సంతානයෙහි ලෝභය උපදිනවනේ. රූප වලට, විවිධ ශබ්ද වලට, විවිධ රස වලට ලෝභය උපදිනවා අපේ సంతානෙනේ. සිතේ උපදිනවා. ඒක ඉපදුනාම අපිට යහපතද එක හිත සුව පිණිසද ඇත්තටම බලපාලා තියෙන්නේ, නැත්නම් හිතේ සුවය නැති වෙලා යනවද? සරලව හිතන්න මෙහෙම. ඔබ ඔබේ පොඩි පුතා එක්ක, පොඩි දියණිය එක්ක ඔබට අත්‍යවශ්‍ය බඩු ටිකක් ගන්න ලොකු වෙළඳ සැලකට, shopping mall එකකට යනවා කියලා ඔබ හිතන්න. දැන් ඔබේ දුව හෝ පුතා ඔබ එක්ක යද්දී දකිනවා එයාට ආස හිතෙන ලස්සන සෙල්ලම් බඩුවක්. ලස්සන සෙල්ලම් බඩුවක් දකිනවා. ටෙඩි බෙයා කෙනෙක් වෙන්න පුළුවන්. කාර් එකක් වෙන්න පුළුවන්. සෙල්ලම් බඩුවක්. බෝනික් එක් වෙන්න පුළුවන් දකිනවා. දැන් ඒක දැක්කම ඒ ළමයාගේ හිතේ උපදිනවා ආසාවක් එකට. ඒකට ආසාවක් උපදිනවා. ඊළඟට එයා ඒක ඉල්ලලා අරගෙන දෙන්න කියලා ඔබට කරදර කරනවද නැද්ද? ඔබට කරදර කරනවා. ඒක අනිවාර්යයි. පොඩි දරුවෝ එහෙම දැක්කම එයාට ආස හිතුනොත් ඒක ලබා දෙනකන් අඬනවා. මෙහි මට මේ පාඩමක් උගන්වද්දී උදාහරණයට ගත්තා වර්තමාන දරුවෝ පිළිබඳ උපමාවක් ඒගොල්ලෝ ගත්තා. ඒගොල්ලෝ කියනවා දැන් දරුවෝ ඔසමා වගේ කියලා. ඒ කියන්නේ දරුවෝ රජවරු වගේ කියලා කියනවා. ඒ කියන්නේ මීට දශක 4කට 3කට කලින් හිටපු දරුවන්ට වඩා දැන් දරුවෝ බොහොම සුඛෝපභෝගී අවතුම් පැවතුම් ජීවන රටාවක් එක්ක ඉන්නවා කියන එක තමයි ඒගොල්ලෝ වර්තමාන දරුවෝ ඔසම රජෙකුට සමාන කරලා තමයි පෙන්වන්නේ. ඉතින් හිතන්න මේ પરම්පරාව මම විශ්වාස කරනවා ඔවුන් අපේ කුඩා කාලයට වඩා සාපේක්ෂව බොහොම ලස්සන සුඛෝපභෝගී දේවල් වලට ඇලුම් කරන, ඒවා ලබා ගන්න, ඒවා අත්විඳිනවා. එහෙම අලුත් પરම්පරාවේ චූටි දරුවන්ට ඒ පහසුකම් ඒ ලාභ ලැබිලා තිනවා. ඒගොල්ලෝ මම හිතන්නේ ඇත්තටම ඒගොල්ලෝ සංසාරේ ගොඩාක් දම් දීලා පින්කම් කරගෙන
ආපු දරුවෝ කියලා මට හිතෙනවා. මොකද ඒ දරුවන්ට අපි කුඩා කාලෙට වඩා බොහෝ දේ ලැබෙමින් තියෙනවා. බොහෝ දේ ලැබෙමින් තියෙනවා. සමහර වෙලාවට ඒ දේවල් ඔවුන්ට අල්ප කාලයයි ඒ දේවල් පිළිබඳව කැමැත්ත පවතින්නේ. මේ මාසේ පඩියට අරන් දීපු දේ ඊළඟ මාසේ වෙනකොට සමහර විට ඒගොල්ලොන්ට එපා වෙලත් ඉවරයි. ඒ නිසා මට ඔබට කියලා දෙන්න ඕන දැන් අර පොඩි දරුවා අඬනවා මේ සෙල්ලම් බඩුව මට ඕන කියලා. අඬනකොට ඔබට ඇති වෙන්නේ ඒකම ඉල්ලනකොට සතුටද අසහනේද? අසහනේ. තරහ, කෝපය අර දරුවා පිළිබඳව ඇති වෙනවා. ඇති වුණාම ගොඩාක් වෙලාවට නොපෙනෙන්න හරි අනිත් අයට දරුවට දඬුවමක් දෙන්න තියෙන ඉඩකඩ වැඩි. එක්කෝ ගෙදර ගිහිල්ලා අල්ලගන්නන්කෝ කියන තර්ජනය හරි කරන්න පුළුවන්. දැන් හොඳට දවස ගත කරමින් හිටපු සතුටින් අම්මත් එක්ක තාත්තත් එක්ක ආපු දරුවා එයාට ඇතිවෙච්ච අර සෙල්ලම් බඩුවට ඇතිවෙච්ච ආසාවත් එක්ක හිතේ සොම්නස සතුට ඇති කරගෙනද නැති කරගෙනද දැන් නැති වෙන තත්ත්වයට පත් කරගෙන අම්මා රවනවා ඔරවනවා හිමීහිට සමහර වෙලාවට කාටවත් නොපෙනෙන කනල්ලල මිරිකනවා කාටවත් නැහෙන්න තර්ජනයක් කරනවා. ළමයා අර ඔක්කොම පීඩා ටික විඳින්න පටන් ගන්නවා. එයාට අර සෙල්ලම් බඩුව ඕන කියන එකේ ඒ ලෝභය ඇති වෙච්ච තැන ඉඳලා ඒ බාහිරින් යාට එන දුක් පීඩා ටික විතරද තියෙන්නේ නෑනේ. ඇත්තටම එයාගේ ඇතුලෙන් එයා ආස වෙච්ච දේ ලැබෙන්නේ නැතිකොට එයාගේ ඇතුලෙන් රිදුමක් එයාට තියෙනවද නැත්? අපිට ආස වෙච්ච ඒවා අපිට ලැබෙන්නේ නැතිකොට අම්මලා ටොකුවන්නේ හෝ බනිනේවා හෝ තර්ජනය කරනේවා හෝ ඒව පැත්තකින් තියන්නකෝ. ඒව පැත්තකින් තියලා නිකන් කල්පනා කරන්න මම ආස වෙච්ච එක මට ලැබෙන්නේ නැතිකොට මට හමු වෙන්නේ නැතිකොට ඇතුලේ ඇති වෙන්නේ මොකක්ද? දුකක්, අසහනයක්, පීඩාවක් ඇති වෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ. උන්වහන්සේ අපිට අවධාරණය කළේ ඒකයි. මේ කොසල් රජුරු අහපු ප්‍රශ්නෙට පළවෙනි පැහැදිලි කිරීම ලෙස උන්වහන්සේ දේශනා කළේ ඒකයි. තණ්හාව කියන එක පොඩි ළමයෙකුගේ හිතේ ඇති වුණත් වැඩිහිටියෙකුගේ හිතේ ඇති වුණත් ලෝභය කියන එක මොකක් හරි එකක් ගැන අරමුණක් ගැන ඒ ලෝභය කියන ධර්මය අපේ හිතේ ඇති වෙච්ච තැන ඉඳලා අපේ හිතට සහ ගතටත් අපේ මෙලොවට සහ පරලොව කියන ඒ දෙපැත්තටම මතක තියාගන්න අහිතක් අවැඩක් තමයි සිද්ධ වෙන්නේ. දුකක් තමයි නේ. දුකක්. අපි සියලු දෙනාම මේ භවයේ විඳින තරම් දුක් සියල්ලම විඳින්නේ ප්‍රධාන ධර්මය. ඒ විඳින හේතු අතර ප්‍රධාන ධර්මය අපිට අවැඩක් වෙච්ච දේවල් වල ලයිස්තුවක් හැදුවොත් ඒ අවැඩ උනේ ඒ අයහපත උනේ ඒ අහිතකර දේ උනේ ඇයි කියලා හේතු ලයිස්තුව හැදුවොත් මුලින්ම හම්බෙන්නේ ලෝභය. මං ඒ වෙලාවේ ආස වුණා. මං ඒ වෙලාවේ ආස වුණා කියන එකනේ. මගේ තණ්හාව වැඩි වුණා. මගේ ලෝභය වැඩි වුණා. මට ඒකම ඕන වුණා. මට ඒක මදි වුණා. ඒ හින්දා තමයි අද මේ වගේ ප්‍රශ්නයක් මට ආවේ. එතකොට ඔබ හොඳට තේරුම් ගන්න
ඔබට අහිතක් වෙච්ච යම් දෙයක් තියෙනවද? ඔබට අවැඩක් වෙච්ච යම් අවස්ථාවක් තියෙනවද? ඔබට තිබිච්ච සුවපත් වූ පහසු ජීවිතය අපහසු තත්වයට පත්වෙච්ච අවස්ථාවක් තියෙනවද? ඒක හොඳට නිරීක්ෂණය කළොත් පේනවා ඒ තත්වය ඇති වෙච්ච ප්‍රධාන හේතුව තමයි ඔබ යමකට දැඩි ලෝභයක් හටගෙන තියෙන නිසා. හටගත්තු නිසා ඒ වෙලාවේ හරි. දැන් සමහර අය ඉන්නවා සමහර දේවල් වලට දැඩිව ඇති කරගත්තු ආසාව එක්ක ඒගොල්ලෝ මුළු ජීවිතේම නඩු කියනවානේ. ඉඩම් වලට වගේ දේවල් වලට වැටමායින් වල ඔය හරියට මේ කොතනද තමන්ට අයිති කොතනද අනිකාට අයිති කියන ප්‍රශ්නේ ආවම ඔළුවට ඒවට හරියට නඩු කියන මිනිස්සු. ඒගොල්ලෝගේ මුළු ජීවිතේම කරකැවෙන්නේ නඩු හබ එක. විසඳෙන්නෙත් නෑ. අවුරුදු ගණන් අවුරුදු 15 20 30 යනවා, තීන්දුව දෙනවා, ඇපීල් කරනවා, ආය නඩු යනවා. ඔවුන්ගේ මුළු ජීවිතේම මහා අපහසු, මහා දුක්ඛදායක, මහා අසහනකාරී. හැමදාම ඊළඟ සැරේවත් නඩුවට මොකක් වෙයිද කිය හිත ඉන්න අය, කතා කරන අය කොච්චරනම් අපිට අපේ ජීවිතේ හම්බ වෙලා තියෙද? නිතර නඩුවට යනවා කියලා උසාවි ගානේ මාසිකව සති දෙකකට සැරයක් හෝ යන අය මොන තරම් ජීවිතේ අපහසුතාව විඳිනවද? ඇත්තටම සමහර විට දෙපැත්තෙම පොඩි කොටසක් අතහැර ගන්නට හිත හදාගත්තොත් සියලු ලාභය Tamanටම උපය ගන්න ඕන කියන චේතනාවෙන් දෙපැත්තම නිදහස් වුණා. ඒ මිනිස්සු හරි පහසුවෙන් ජීවත් වෙන්න එතන ඉඳලා පටන් ගන්නවා. ඒ ඉඩම් කෑල්ල නිසා, ඒ අඩි 2 3ක චූටි කොටසක් නිසා තිබිච්ච අපහසුතාවය ඉවර වෙනවා. ජීවිතේ ඇති වෙලා තිබිච්ච අපිලිවෙල ඉවර වෙනවා. වෙන කිසිම සුවයක් මානසිකව කායිකව විඳින්න විවේකයක් නැති වෙලා ගියපො ඒ කර්ම කාලය නිමා වෙනවා. හැබැයි අපේ මනස යම් කිසි දෙයකට ලෝභයෙන් මත් වෙලා උමතු වෙලා තියෙන හැම වෙලාවකම ඒ දේ නිසා දුක් විඳිනවා. ඒක නවත්තන්න බෑ. ඒක කාගෙත් ප්‍රත්‍යක්ෂ දෙයක්. අපි වෙන කාරණා කියන්න පුළුවන්. නමුත් අපේ අභ්‍යන්තරය නිරීක්ෂණය කළොත් පේනවා මම මේ විඳවන්නේ මගේ තියෙන තණ්හාවක ප්‍රතිඵලයක් විදියට. මම ඇති කරගත්ත ලෝභයේ ප්‍රතිඵලයක් විදියට. කවුරුත් දුක් විඳින්නේ ඒකයි. අපිට අහිතක් වෙලා නම්, අවැඩක් වෙලා නම්, අපහසු තත්වයක් උදා වෙලා නම්, පහසුව සැනසෙල්ල නැති වෙලා නම් එතන තියෙන ලෝභයක්. මේක තේරුම් ගන්න. 100% මේ මොහොතේ හෝ මේ භවයේ හෝ සමහර විට හැමෝටම ලෝභය නැති කරගන්න සහ මුලින්ම දුරු කරගන්න බැරි වෙයි. බෑ නෙමෙයි, බැරි වෙන අය ඉන්න පුළුවන්. ඒත් අඩුම අපි දැනගෙන ඉන්න ඕනේ. අපේ භාග්‍යවතුන් වහන්සේ වැනි උතුම් ප්‍රඥාවන්ත උත්තමයෙක් අපිට මේ ඇත්ත කතාව කියලා දීලා තියෙනවා. ඒ කතාව අපි තේරුම් අරන් ඉන්න ඕන. ඒක තේරුම් ගන්න ඕන කොහොමද? තමන්ගේ ප්‍රත්‍යක්ෂය තුලින්. තමන් විඳවනකොට නිරීක්ෂණය කරන්න ඕන.
තමන් දුකෙන් ඉන්නකොට නිරීක්ෂණය කරන්න ඕන. මොකක්ද කාරණාව? බුදුහාමුදුරුවන්ගෙන් කොසල් රජුරෝ ඇහුවා මිනිස්සුන්ට දුක්ඛ ඇති කරවන, අහිතකර තත්වයන් ඇති කරවන, පහසුව සැනසෙල්ල නැති කරන ධර්ම තියෙද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒ පළවෙනි ධර්මය තමයි ලෝභය. ලෝභය ඇති වුණොත් මිනිස්සයාට අහිතක් වෙනවා, දුකක් වෙනවා, අපහසු තත්වයක් උදා වෙනවා. මට මේ ඇවිල්ලා තියෙන්නේ ඒකද? මම මේ පීඩාව විඳින්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු ලෝභය කියන ධර්මය මගේ මනසේ මගේ సంతානයේ ඉපදිච්ච නිසාද? ඒක ධන ලෝභය වෙන්න පුළුවන්, බල ලෝභය වෙන්න පුළුවන්, නම්බුනාම කීර්ති ප්‍රශංසා වලට ලෝභය වෙන්න පුළුවන්, පුද්ගලයෝ ගැන, දරුවෝ ගැන, බිරිඳ ගැන, සැමියා ගැන, නෑදෑයෝ ගැන, යාළුවෝ මිත්‍රයෝ ගැන ලෝභය වෙන්න පුළුවන්. අරමුණ මොකක් වුණත්, අරමුණ කොයිතරාතිරමේ වුණත් ලෝභයක් නම් කෙනෙකුට ඇති වෙලා තියෙන්නේ. ඒ ලෝභයෙන් හිතකර දේවල් වෙනවට වඩා 10000 ගුණයක් අහිතකර දේවල් තමයි අපිට වෙන්නේ. අපි කාටත් ඒක ගිහියටද පැවිද්දටද කියලා වෙනසක් නැහැ. අපි කාටත් අවැඩක් පිණිස වෙන දේවල් තමයි ගොඩක් වෙන්නේ. අවැඩක් පිණිස වෙන දේවල් මම හොඳට නිරීක්ෂණය කළ තිනෝ මගේ ජීවිතේ. ලෝභය නිසා, ඒ ලෝභය කියන සිතුවිල්ල මුල් වෙලා කරපු ක්‍රියාකාරකම් සමහර ඒවා තියෙනවා. ඒ වයින් වැඩකට වඩා අවැඩ සිද්ධ වෙලා තියෙනවා. බහුතරය සුළු වැඩක්, සුළු යහපතක් වුණා නම් ඒ වගේ 100 ගුණයක අවැඩ, අයහපත, දුක, අසහනය, අපහසුතා විඳින්න ලැබිලා තියෙනවා. ඒක මගේ අත්දැකීම. ඒ නිසාම මම හිතනවා පුළුවන් තරම් ඉක්මනින් මේ ලෝභය සිඳ ගන්නා වීර්ය දියුණු කරගෙන ලෝභය දුරු කරගන්න එකමයි කල යුත්තේ. එතකොට විඳවිල්ල ඉවර වෙනවා කියලා. විඳවිල්ල වෙන කාටවත් නැති කරලා දෙන්න බෑ. මම මගේ ලෝභය ඇතුලේ තියාගෙන ඉන්න තාක්කල්, ඔබ ඔබේ ලෝභය ඇතුලේ තියාගෙන ඉන්න තාක්කල් ජීවිතේ අපහසුතාව වැඩි. අහිතකර දේවල් වෙනවා වැඩි. අවැඩ දේවල් වෙනවා වැඩි. ඉතින් ලෝභය ඇතුලේ තියාගෙන, ඒ කියන්නේ අහිතකර දේවල්, අවැඩ, අයහපත වෙන දේවල් හේතුව ඇතුලේ තියාගෙන අපි මොන තරම් බාහිර පාර්ශව වලින්, දෙවියන්ගෙන් වේවා, වෙනත් බලවේග වලින් වේවා, කාගෙන් හරි අපි ඉල්ලුවට අපිට සම්පූර්ණ සැනසීම ලබා දෙන්න කියලා ලැබෙන්න විදියක් නැහැ. ඒක ලැබෙන්න විදියක් නැහැ. මොකද ලැබෙන්න විදියක් නැත්තේ? අපි ගාව විඳවන හේතු ඇතුලේ තියෙනවා. ඒක වෙනස් කරලා දෙන්න දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට දුෂ්කරයි. ඒ අසීරු දෙයක්. ඔබේ මගේ තණ්හාව, ලෝභය නිසා අපි ඇති කරගත්ත අයහපතවල්, අවැඩවල් ඒවා වෙනස් කරලා දෙන්න බාහිර කාටවත් පුළුවන්ද ඇත්තටම? ඒ කරගත යුත්තේ අපිමයි. ඒ කිව්වේ අපි අපේ ලෝභය අඩු කරගන්න තරමට, පාලනය කරගන්න තරමට, දුරු කරගන්න තරමට දේවල් අතහැරලා ඉන්න
හිත පුහුණු කර ගන්නා තරමට අපේ ජීවිතය පහසු වෙයි. අපේ ජීවිතය පහසු වෙයි. අපිට දුක අඩු වෙනවා. දුක අඩු වෙනවා අනිවාර්යයෙන්. හොඳටම තේරෙනවා ඇතිනේ දැන් ලෝභය තිබිලා දැන් ලෝභය ඉවර කරගත්තු දේවල් නිසා අසහනයක් නැතුව ඉන්නවා කියන එක. නේද? අසහනයක් නැතුව ඉන්නවා කියන එක ඉතාම නිර්වුල් එක. ඉතාම හොඳට පැහැදිලි ඔබට. ඒ බැඳීම තියනකම් තමයි ඒක බලාපොරොත්තු වෙන්නේ නේ. බැඳීම තියනකම් බලාපොරොත්තු වෙනවා. බැඳීම ඉවර වුණාම ඒක ඉවර වෙනවා. පහුගිය දිනක අපූර්ව සටහනක් කියවුවා අන්තර්ජාලයේ තිබුණු. ඒ සටහනේ තියෙනවා මේ කාන්තාවක් පිරිමියෙකුගෙන් කොච්චර ආදරය හොයනවද කියලා, රැකවරණය හොයනවද කියලා. චූටි මදුරුවෙක් කූඹියෙක් දෂ්ට කළත් ඒ වේදනාව දුරු කරගන්න සැමියාගේ රැකවරණය, සැමියාගේ මැදිහත් වීම ආදී දේවල් අපේක්ෂා කරන ආකාරය එහි සටහන් කරලා තියෙනවා. ඊළඟට එහි තියෙනවා හැබැයි එය ලැබෙන්නේ නැතුව දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙනකොට දවසක් එනවා කියලා ඇයගේ මනසේ නායක සර්පෙක් කෑවොත් සර්පයා අල්ලලා මල්ලේ දාගෙන ඉස්පිරිතාලෙට යන්න පුළුවන් හයියක් ඒ කාන්තාවට එනවා කියලා ඒ සටහනේ ලියලා තියෙනවා. ඒක කියවුවම මම තේරුම් ගත්තු දෙය ධර්මයට අනුව මේ හැම දෙයක්ම තියෙන්නේ අපි බැඳිලා බලාපොරොත්තු වෙනකන් විතරයි. බැඳීම ඉවර වෙච්ච දවසට විඳවිල්ල ඉවර වෙනවා. ඊට පස්සේ තමන්ට මහා විශාල ශක්තියක් ජීවිතේ දැනෙන්න පටන් ගන්නවා, ලැබෙන්න පටන් ගන්නවා. තමන්ගේ ජීවිතය ගත කරන්න විශාල ශක්තියක්. ඒක තමයි අර කාන්තාවගේ කතාවෙන් අර සටහන ලියපු කෙනා පෙන්වලා දීලා තියෙන්නේ. ඒක කියන්නේ නම් එතෙන්ට තමන්ගේ බිරිඳ, තමන්ගේ ආදරණීය තැනැත්තිය පත් කරන්න එපා කියන එක. වෙන අනතුරක් එයා පෙන්වන්නේ. නමුත් ඒක ඇතුලේ අපි ඉගෙන ගන්න තියෙන දේ තමයි ඕනම කෙනෙකුගේ මනසක් දෙයකට බැඳිලා අපේක්ෂා කරනවා ලැබෙයි කියලා විඳව අපේක්ෂා කරනවා. හැබැයි ඒක අඛණ්ඩව ප්‍රතික්ෂේප වෙනකොට දවසක් එනවා ඒ කිසිවක් නැතුව ජීවත් වෙන්න හයිය තියෙන. එදාට විඳවන්නේ නැහැ. ඊට පස්සේ අර ප්‍රතික්ෂේප කරපු සියල්ල ගෙනල්ලා කකුල් දෙක ගාව තියුවත් වැඩකුත් නැහැ. ඒක තවදුරටත් වටින්නේ නැති වෙනවා. ඒ ගැන සත පහකවත් අවධානයක් නැති වෙලා යනවා. ඒක වැදගත් නැති වෙලා යනවා. එතෙන්ට එනවා මනුෂ්‍ය ජීවිතය. ඒ කියන්නේ එයා යාගේ මනස දිනලා ඉවරයි. තවදුරටත් දේවල් හොයන්න සූදානම් නැහැ. තවදුරටත් දේවල් හොයලා විඳවන්න සූදානම් නැහැ. විඳවීම එයා ඉවර කරගෙන. අසහනයට හේතුව එයා ඉවර කරගෙන. මොකක් හරි අපහසුතාවයක් දැනුණා නම් ඒ අපහසුතාවය ඉවරයි. මොකද හේතුව ඉවරයිනේ. හේතුව ඉවර නම්
ඵලය ඉවරයි. පටිච්ච සමුප්පාද ධර්මයනේ. හේතුව ඉවර නම් ඒ ඵලය ඉවරයි. ඕනම ඵලයක් තියෙන්නේ හේතුව තියෙනකන් විතරයි. විඳවිල්ල කියන්නේ ඵලය. අපහසුතාවය කියන්නේ ඵලය. පීඩාව කියන්නේ ඵලය. හේතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ලෝභය. තණ්හාව. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති. හේතු නිසා හටගත්ත යමක් තියෙනවද? ඒ හේතු නැති කරපු වහාම ඒ පැවැත්ම ඒ ඵලය ඉවර වෙලා යනවා. මේ ධර්මයේ තාම විද්‍යාවක්මයිනේ. මේ අවබෝධ වෙනකොට තමයි විද්‍යාව උදපාදී. සැබෑම විද්‍යාව. සැබෑම විද්‍යාව. අවිද්‍යාව දුරු වෙනකොට එන විද්‍යාව. අඳුර දුරු වෙනකොට එන ආලෝකය අපට පහළ වෙන්නේ. එහින්දා ඔබ ගොඩාක් අපහසුවෙන් නම් ඉන්න ජීවිතේ. ඔබ ගොඩාක් දුකෙන් නම් ඉන්න ජීවිතේ. ඔබ ගොඩාක් අහිතකර හිතට කිසිම සැනසීමක් නැති අත්දැකීම් වලට මුහුණ දෙමින් නම් ඉන්න ජීවිතේ. බාහිරයට චෝදනා කරමින් බාහිරයට එහි වරද පටවමින් ඉන්නවා වෙනුවට මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා ඔබ දෙස හැරී බලන්න. ඔබ දෙස හැරී බලනකොට ඔබට පෙනෙනවා නම් ප්‍රබල එක හේතුවක්. මොකද්ද? මගේ ලෝභය තමයි මගේ විඳවිල්ල කියලා. කොච්චර අමාරු වුණත් ඒකෙන් නිදහස් වෙන්න බලන්න. අමාරුයි. ඒකෙන් නිදහස් වෙන්න. මොකද හේතුව තියෙන තාක්කල් මොන තරම් පැලස්තර දැම්මත් ආයෙත් ඔබ ලෝභයෙන්ම දේවල් හොයන්න පටන් ගන්නවා. හොයන දේම තමයි ගොඩක් වෙලාවට ලැබෙනවා වගේ පෙනි තිබිලා හිමි වෙලා යනවා. දැන්නම් හරියටම ලැබුණාමයි කියලා හිතාගෙන ඉන්න වෙලාවෙත් ආයෙත් දැනෙනවා නෑ මොකද්ද තව අඩුවක් තියෙනවා ලැබුණු දෙත්. ආයෙත් විඳවිල්ල එනවා. ආයෙත් ජීවිතය අපහසු වෙනවා. එහින්දා සදහටම සියලු අරමුණු පිළිබඳව ලෝභය දුරු කරගන්න තරම් තවම ශක්තිය නැතත් මා යෝජනා කරනවා මේ වෙලාවේ ඔබගේ මනස දැඩිව පීඩා විඳින තත්වයක් පවතිනව නම් ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් ඔබ යමකට දැඩි ලෙස බැඳිලා ඉන්න එක. ඒ බන්ධනය දුරු කරගත්තොත් ඔබට ඔබේ අසහනය, පීඩාව, අපහසුතා අඩු කරගන්න, දුරු කරගන්න ලැබෙයි කියන එක තමයි බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම. පළවෙනි කාරණය. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහරජා ද්වේෂය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස, දුක් පිණිස, නොපහසු විහරණය පිණිස උපදී. තව කාරණයක් තියෙනවා රජතුමනි. ද්වේෂය මිනිසෙකුගේ හිතේ ඉපදුනොත් ඒකත් අහිත පිණිස, දුක පිණිස, අවැඩ පිණිස තමයි අනිවාර්යෙන්ම පවතින්නේ කියලා. තරහ, ද්වේෂය ඒ ස්වභාවය මොකක්ද? අකමැති දේවල් බැහැර කිරීමනේ. ලෝභයේ ස්වභාවය කැමැති සියල්ල ලබා ගැනීම. ද්වේෂයේ ස්වභාවය මං අකමැති, මට අකමැති, මට අප්‍රිය, මට පිළිකුල් සියල්ල අයින් වෙන්න ඕන. ඈත් කරන්න ඕන. නැති කරන්න ඕන. ඒක තමයි ද්වේෂයේ ස්වභාවය. බුදුහාමුදුරු දේශනා කරනවා මේ මනෝභාවය යමෙකුගේ හිත තුල ඇති වුණොතින්
ඒ ඇති වෙච්ච වෙලේ ඉඳලා ඒ පුද්ගලයාට අහිතක්මයි කියලා. ඒ පුද්ගලයාට අවඩක්මයි කියලා. ඒ පුද්ගලයාට අයහපතක්මයි ඒකෙන් සිද්ධ වෙන්නේ කියලා. බලන්න කොච්චරනම් සත්‍යයක්ද කියලා. ද්වේෂය ඉපදිලා තියෙනවානේ. මටත් ද්වේෂය ඕන තරම් ඉපදිලා තියෙනවා. ද්වේෂය. ඒ ආපු වෙලාවල් වල මම හැසිරිච්ච විදි තියෙනවා. කතා කරපු විදි, හැසිරිච්ච විදි, තීන්දුව తీරන ගත්තු විදි තියෙනවා. ඒ හැම දෙයකින්ම 100% මානං ද්වේෂයෙන් කරපු හැම දෙයකින්ම මට නම් උනේ අවඩක්මයි. අහිතකර දෙයක්මයි. මොකක් හරි පහසුවක් සැනසෙල්ලක් තිබුණා නම් තරහ, ද්වේෂය, ක්‍රෝධය ආපු වෙලාවල් හැම එකකම උනේ ඒ කායික සුව පහසුව නැති වෙලා ගියා. ඒ මානසික සුව පහසුව නැති වෙලා ගියා. සමහර දවස් තිබිලා තියෙනවා ටිකක් තද ද්වේෂයක් සන්ධ්‍යා යාමේ ඇති වුණොත් රාත් 2 හරියක් වෙනකන් නිින්ද ගියේ නැති අවස්ථා තිබිලා තියෙනවා. හරි කායික අපහසුතාවයක් දැනෙනවා. ඒ ශරීරයේ ලේ ධාතුව කුපීත වීම එක්ක කායිකවත් ඊළඟට මානසිකවත් මහා අපහසුවක්. කොහොම නිදාගන්න හැදුවත් නිින්ද යන්නෙම නැහැ. අර තරහ ඇතුලේ රොස් වෙනවා. ඇතුලේ ඒක ඇවිලෙනවා. ඒක මහ ඛේදනීය තත්වයක්. ඇත්තටම වර්තමානයේ වෙනකොට සැලකිය යුතු මට්ටමට ද්වේෂය කියන අයහපත් සිතුවිල්ල මගේ මනසේ පාලනය කරගෙන තිබෙන්නේ ද්වේෂය ආපු වෙලාවල් වල මම මගේ ජීවිතයට කරගත්තු අවැඩ ගැන මෙනෙහි කරලමයි. මට ඇතිවෙච්ච අපහසුතා මෙනෙහි කරලමයි. ද්වේෂය නිසා ඇතිවෙච්ච දුක මෙනෙහි කරලා පොදුවේ කිව්වොත් ද්වේෂයේ ආදීනව මෙනෙහි කරලමයි. මම නම් ගොඩක් ද්වේෂය පාලනය කරගෙන ඉන්නේ. ද්වේෂය ඇති වෙනකොට එය උපදින්න නොදී එක දුරු කරගන්නේ මේ විපාක ටික හිතනකොට නේ. කොච්චර අපහසුද. දැන් ඇත්තටම දැනෙන එකක් තමයි මේ 40 පෙන්නට පස්සේ මට ඇත්තටම දැනෙච්ච එකක් තමයි දැඩි ද්වේෂයක් ආවම අර අවුරුදු 20 දී 25 දී වගේ නෙමෙයි. දැඩි ද්වේෂයක් ආවම කයට හරි අපහසුයි. හරි අපහසුයි. මට එතකොට හිතෙනවා 50 පනිනකොට 60 70 පනිනකොට තරහා ගියාම කොච්චර අමාරුවක්ද ඊට කලින් මේක නම් ඉවර කරගන්න ඕනේ කියලා. මොකද මේ 40 දැන් මගේ 40 පහු වෙලානේ. මට දැනෙනවා කොච්චර අමාරුද තරහා ගියාම කියලානේ. මට දැනෙනවා ඒක අවුරුදු 18 දී 20 දී මම හොඳට තරහ අරගෙන දඟලපු කෙනෙක්. හොඳට තරහා ගින් තියෙනවා. හොඳට දේවල් එක්ක ඔට්ටු වෙලා තියෙනවා. නේ. මහා ඔබට යෝජනා කරනවා ඒ කාලේ තිබිච්ච ශක්තිය, ඒ ද්වේෂය කියන සිතුවිල්ල ආවට පස්සේ ඒකට මුණ දෙන්න තිබිච්ච ශක්තිය, ඒකත් එක්ක ඔට්ටු වෙවි යන්න තිබිච්ච හයිය අපි වයසට යන්න වේගෙන් අඩු වෙලා යනවා. දැන් ද්වේෂය කියන සිතුවිල්ල ආවම
අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු අපහසු විහරණය කියන එක, පහසු විහරණය නෙවෙයි අපහසු විහරණය කියන එක 100ට කෝටියක් දැනෙනවා. 100ට කෝටියක් දැනෙන එක කොච්චර අමාරුද කියලා. හොඳට තේරුම් ගන්න. හරි දුකක් එතකොට ඒකනේ. කායිකවත් දුකක්. ද්වේෂය ආවම ද්වේෂයත් එක්ක ඉන්නකොට ඒ ද්වේෂයෙන් අපි බලාපොරොත්තු වෙන අපේක්ෂාව, ඒ කියන්නේ අපි අකමැති දේ අපිට ඕන විදියට අයින් කරන්න, බැහැර කරන්න, නැති කරන්න බැරි කොට තියෙන මානසික දුක, මානසික පීඩාව කොච්චර බලගතුද? ඒ කොච්චර ලොකුද? ඉතින් අනිත් එක ගත්තාම අපි ද්වේෂයෙන් කරපු ගොඩක් ක්‍රියාකාරකම් වල අපිට හානි මිසක යහපත නම් කරගෙන නැහැ. දැන් ඔළුවට ගන්න එපා වැරදි ඒවා. එහෙනම් දැන් බද්‍යාඳුරුවන්ට කේන්ති යන්නේ නැතුව ඇති. දැන් ඒක මොන තාම ඒ කේන්ති නොයෑම කියන තත්වයේ ආසන්නයකටවත් ඇවිල්ලා නැහැ. ආසන්නයකට ගොඩාක් පුහුණු වෙන්න තියෙන බව මම දන්නවා. මම ඔබටත් යෝජනා කරනවා මගේ අත්දැකීම් වලින්. මගේ අත්දැකීම් වලින් ද්වේෂය සමග ද්වේෂය එනකොට එය සිහියෙන් දැකලා මම ඔබට යෝජනා කරනවා මේ වගේ බුදුහාමුදුරුවෝ වදාළ හැම එකක්ම මේ ද්වේෂය එක්ක තියෙනවා. බුදුහාමුදුරුවෝ ද්වේෂයේ ආදීනවය ලෙස, ද්වේෂයේ තියෙන නරක ප්‍රතිවිපාක ලෙස යමක් දේශනා කරා නම් ඒ සියල්ලම ඇත්ත බව මට ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම කියන්න පුළුවන්. මට ඒක මගේ අත්දැකීම. හරි දුකක් නේද? හරි දුකක්. හරි අසහනයක්. හරි පීඩාවක් ඒ ද්වේෂය. මොකද ගොඩක් වෙලාවට අපිට ඒ ද්වේෂය එන ප්‍රමාණයට අපිට ඒක එළියට දාගන්නත් බෑනේ. නෛතික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, ආත්මගරුත්වයේ ප්‍රශ්න, අර ප්‍රශ්න, මේ ප්‍රශ්න ගොඩක් තියෙනනේ. අපිට අපේ ආවේගය අපිට ඕන විදියට පුපුරවලා දාන්න බැරි. එක්ක නොහැකියාව, කායික දුර්වලකම්, මානසික දුර්වලකම් වත් එක්ක ඒක අර එළියට මෙහෙම යවා ගන්න බැරි වුණාම ඒක ඇතුලේ මහ විඩාවක්. දැන් නම් ද්වේෂයක්, තරහක් ඉපදීගෙන එන්නකොටම ওই ටික තමයි මතක් කරගන්නේ. මේකට තරහ අරන් හරියන්නේ නැහැ. මොකද අන්තිමට මේක හින්දා විඳවන්න වෙන විඳවිල්ල, ඒ තරහ, ඒ දුක, ඒ කායික අපහසුව මට දරන්න ඕනේ නැහැ. ඒ නිසා මම තරහ ගන්නෑ. වෙනවනම් ඕන දෙයක් වෙච්චාවේ අනිත් ඒ අදාළ වැරදි කරන පාර්ශව වලට හොඳ නම් ඒක එහෙම්ම කරගෙන ගියපු වාවේ මම පුළුවන් තරම් මාව අපහසුතාවයකට පත් කරගන්න නැතුව ඉන්න බලනවා කියන අදිෂ්ඨානෙ තියෙන. හැබැයි ඊටි ගමන් බිඳ වැටෙනවා. ඊටි ගමන් බිඳ වැටෙනවා. තාම තියෙනවනේ. ඉතින් අනාගාමි වෙනකන් ද්වේෂය එනවනේ. අනාගාමි වෙනකන් ද්වේෂය එනවා. මා ඔබට යෝජනා කරනවා මේ ඔබගෙන් බලන්න. බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපුවා මම ඉතින් මගෙන් බල කියන්නේ. මා ඔබට යෝජනා කරනවා මේවා ඔබගෙන් බලන්න. ලොකු සැනසෙල්ලක් දැනෙනවා මේවා තේරෙනකොට ඇතුලෙන්. මේ මොකද්ද මේ කතාව කියලා. තුන්වෙනි කාරණය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහරජ, මෝහය පුරුෂයාගේ සිය සතන් උපදිනේ අහිත පිණිස, දුක් පිණිස, නොපහසු විහරණය පිණිස උපදී. තුන්වෙනි ධර්මය තමයි මෝහය. අනවබෝධය, අනුවණකම, නොතේරුම්කම, අවිද්‍යාව, විවිධ නම් වලින් මේක විග්‍රහ කරන්න පුළුවන්. අපැහැදිලිකම, ව්‍යාකූල බව, නිර්වුල් නැති බව,
මුල් බෝලයක් වගේ තියෙන පැටලිලි සහගත බව. අගක් මුලක් හොයාගන්න නැතිකමනේ. මේ මෝහයේ ස්වභාවයනේ. ඒ මෝහය අපිට තියෙන තාක්කල් අපි කුසල් අකුසල් පිළිගන්නෙත් නෑ. හොඳ නරක පිළිගන්නෙත් නෑ. අපිට ඇත්ත දුක මොකක්ද කියලා තේරෙන්නෙත් නෑ. දුකට ඇත්ත හේතු මොනවද කියලා තේරෙන්නෙත් නෑ. දුකින් නිදහස් වෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා තේරෙන්නෙත් නෑ. මෝහය අපිට විශාල අවඩක් අයහපතක් සිත කරනවා. අපි මේකේ පැටලෙන්නේ තව තවත් මෝහයෙන්ද. ඒකනේ කියන්නේ මෝහය දැලක් කියලා. මෝහ ජාලයක් කියලා කියන්නේ මෝහය දැලක්. පැටලෙනවා. ඒක පැටලෙන්න අපි තව තවත් දුකෙන් දුකට අපහසුතාවෙන් අපහසුතාවයට විඳවිල්ලෙන් විඳවිල්ලට අසහනෙන් අසහනයටපත් වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව, අවබෝධය, විද්‍යාව, ඥානය අප තුල පහළ වෙන තරමට තමයි අර අපහසුතාවය මහා පහසුවක් වෙන්නේ. දැන් සමහර දේවල් ගැන හොඳට පැහැදිලි වුණාම මොකද්ද කියලා පුදුම සැහැල්ලුවක් දැනෙනවනේ. අයියෝ ලොකු දෙයක්. ඕක තේරුම් ගත්තනේ. දැන් ඉවරයි. ඒක හරියටම තේරුණාම පුදුම සැහැල්ලුවක්. පුදුම පහසුවක්. කයට හිතට හරි පහසුවක් දැනෙනවා. එහින්දා භාග්‍යවතුන් වහන්සේ රජ්ජුරු ආපු ප්‍රශ්නෙටනේ දීපු මේ ලස්සන අති උතුම් උත්තරය. රජ්ජුරු අහන ප්‍රශ්නය, ස්වාමීනි මොන වගේ ධර්මයක් හිතේ ඇති වුණොත්ද මිනිස්සෙකුට අහිත වෙන්නේ, දුක වෙන්නේ, පහසුව නැති වෙන්නේ? බුදුහාමුදුරුවෝ ධර්ම තුනක් කියලා දෙනවා. ලෝභය කියන ධර්මය, ද්වේෂය කියන ධර්මය, මෝහය කියන ධර්මය සිතේ ඇති වුණොත් අහිත පිනිස, දුක පිනිස, අපහසු විහරණය පිනිස හේතු වෙනවා. ලස්සන උපමාවකුත් දේශනා කරනවා. මොකක්ද දේශනා කරන්නේ? ලෝභයද, ද්වේෂයද, මෝහයද සිය සතන්හි හටගත්තා වූ ලාමක අදහස් ඇති පුරුෂයා සිය ඵලය උණ බට ආදී පොතු හර ගසක් පෙලන්නාක් මෙන් පෙලන්නේය. මොකද්ද? උණ ගහක බට ගහක ඵලයක් ආවුතින් ඒ ඵලය තමයි උණ ගහ නැති කළා දාන්නේ. ඒ වගේ අපේ හිතේ හටගත්ත මේ ලෝභය, ද්වේෂය, මෝහය කියන ලාමක අකුශල ධර්ම ටික හැමදාම අපිව පෙළනවා. පීඩාවටපත් කරනවා. අපහසුතාවලටපත් කරනවා. අපි ප්‍රශ්නවලට ඇදලා දානවා. අපිට සැනසෙල්ල නැති කරනවා. උණපලය උණගස පීඩාවටපත් කරනවා වගේ. බටපලය බටගස පීඩාවටපත් කරනවා වගේ. ඉතින් ඊටාම උතුම් ධර්ම කරුණකින් ඔබගේ ආධ්‍යාත්මය ගවේෂණය කරන්න අද අපිට මඟ පෙන්වන්න උපකාර කරන්න පුළුවන් වුණේ අද දායකත්වය අරගත්ත ඒ සදහැවතුන් නිසා. ඒ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි රටෙහි රාජ්‍යයන් 7ක් ඩුබායි රාජ්‍යයේ ඇත්තටම ජීවත් වෙන සංජීව හේරත් මහත්මයා, එම නෝනා මහත්මනිය, නයනාදරී බන්නහැක මහත්මිනිය සහ දරුවන් හසිඳු හේරත්, අදීශ හේරත් කියන දරුවන්ගේ ආරාධනාව දායකත්වය නිසා. එයත් මේ උතුම් පින්කමත් එක්කම ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන පූජනීය මහා සංඝරත්නයටත් උදෑසන සහ දහවල දානය සඳහා දායකත්වය අරගෙන ඒ උතුම් පින්කමත් සිද්ධ කරන්නට යෙදුණා. රැස්වුණු සියලුම පින් කුසල් දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව ජන්මදිනය සමරපු ආදරණීය අම්මලා දෙන්න, ප්‍රේමා ලීලාරත්න මාතාවට,
පේමා ලීලා රත්න මාතාවට, අචිරවතී සමදරාණී මාතාවට ලැබේවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබී ඒ දෙපළ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනය ලැබේවා, දීර්ඝායුෂ උදා වේවා. ඒ වගේම ආදරණීය තාත්තලා ගුණරත්න හේරත් එල්.එම්. පියසේන කියන තාත්තලා දෙන්නටත් අත්තම්මා ජීවත් වෙනවා. රීටා ගුණතිලක ආච්චියම්මටත් කපිල සම්පත් ගයාන් මේදිනී පුෂ්පිකා සහ ලක්ෂිකා කියන සොහොයුරු සොහොයුරියන්ටත් ලක්හිඳු ප්‍රවීණී ග්‍රහාන් දිනදි කියන පවුලේ ඥාති දුවා දරුවන්ටත් ඒ වගේම එකට ජීවත් වෙන කල්යාණ මිතුරු මිතුරියෝ ඉන්නවා. සම්පත් හිමාලි චතුක සානිකා සහ සෙතුම් රණුමි සදෙව්සා දහම්සා කියන යත්තන්ගේ පුංචි දුවා දරුවන්ටත් තින්කම සිද්ධ කරපු සදහවත් ඒ පවුලේ පින්වත් පිරිසටත් ඒ වගේම කනගව සුගත භාවනා මධ්‍යස්ථානයේ ෆුජි සුගත සේනාසනය කම්සායි සුගත භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘවර මේ දිනවල ලක්දිවට වැඩම කර වැඩ සිටින පූජනීය අපේ සහෝදර හුරුළුනික වැවේ සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේට කනගව සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර අම්පිටිය සද්ධාවාස සායනහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබ අප හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් කරදර බාධක දුරු වේවා. මේ වසංගත කාලේ අපි හැම දෙනාටම ලෝක වාසීන්ට ලංකා වාසීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේම ලැබේවා. ජීවිත සුරක්ෂිත වේවා. උතුම් දෙවිවරුද මේ පින් අනුමෝදන් වී නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ පවුලේ නමින් මිය ගියපු ඥාතීන් සිටිනවා. නිශ්ශංක නෝමන්, විමල් බන්නහැක, එච්.එම්. අප්පුහාමි, ටී.ඒ. සරණපාල, ජේ.එම්. රත්නායක කියන පියාණන් වහන්සේලටත්, ශ්‍රියාලතා අධිකාරී ඩිංගිරි අම්මා කියන මෑණින් වහන්සේලටත්, කුමුදු බන්නහැක සොහොයුරියටත් පෙබරවාරි 28 වෙනිදාට මියගොස් වසරක් සපුරන අනෝමා ඇහැලගොල්ල සොහොයුරිය ඇතුළු කොට මිය ගියපු සියලු දෙනාට මේ පින් අත් වේවා. බණහපු ඔබ නමින් මිය ගිය සියලු දෙනාටත්, දායක පිරිසේ නමින් මිය ගියපු සියලු දෙනාටත් ඔබ අප හැම දෙනාගේම මේ භවයේ වගේම සසර ගමනේ හමු වුණු වෙන් වුණු සියලු ඥාතීන්ටත් මේ පින් කුසල් බලයෙන් නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාමත් සසරේ උපදින හැම භවයකමත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී මේ දුක්ඛිත සසරෙන් නිදහස් වෙන්නට ලෝභ, ද්වේෂ, මෝහ යන ධර්මයන්ගෙන් නිදහස් වෙන්නට මේ පින්කම පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාව අපි සිද්ධ කරනවා මේ වෙලාවේ. ඒ තමයි අපේ ෆුජි සුගත සේනාසනයේ වැඩ වාසය කරන ජපානයේ අග්ගචිත්ත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආදරණීය පියාණන් වහන්සේ අවුරුදු 90කට වැඩි කාලයක් ආයුෂ භුක්ති විඳලා ඒ පියාණන් ජපන් ජාතික මහත්මයෙක් අභාවයට පත් වෙලා තිබෙනවා. එතුමන්ගේ අවසන් කටයුතු නුදුරු දිනයක සිද්ධ කෙරෙනවා. ඉතින් අපේ ජපානයේ අග්ගචිත්ත සායනහන්සේ බොහෝම ආධ්‍යාත්මික ගුණ තියෙන උතුම් සායනහන්සේ කෙනෙක්. ලංකාවේ, බුරුමයේ, තායිලන්තය ආදී රටවල් වල භාවනානුයෝගීව අවුරුදු 20කට වැඩි කාලයක් වැඩ වාසය කරලා තියෙනවා. මේ කාලේ අපේ සුදම්ම සාමින් වහන්සේගේ කල්යාණ මිත්‍රත්වය, කරුණාව, දයාව නිසාවෙන් ජපානයේ උන්වහන්සේ සමග වැඩ සිටින්නට වැඩම කරලා පුජි සුගත සෙනසුනේ වැඩ සිටිනවා. ඒ උතුම් බුදු පුත්‍රයාණන් වහන්සේගේ ආදරණීය තාත්තාටත් මේ පින්කමේ බලයෙන් නිවනම අත්වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරම්ති තී. ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.